समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨන්ති. සදහවත් පින්වත්නි, තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් පින්නත් වූ ඔබ හැම දිනාටම හැම යහපතක්ම සැනසෙල්ලක්ම වේවා. ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඥානාර්ථ සදහන් දෙසුම් පෙළේ අද දවසේ දේශනාවෙනුත් ඔබට ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. අද දවසේ මේ දේශනාවෙනුත් ශ්‍රද්ධාව පිළිබඳව යම් වූද කරුණු කොටහසයක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ඇසුරු කරගෙන පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ආලවක යක්ෂයා විසින් ප්‍රශ්න කරන ලදුව කිංසුද විත්තං පුරිසස්ස සෙට්ටං. තථාගත බුදුරජාණන් වහන්සේගේ පිළිතුර සද්දේද විත්තං පුරිසස්ස සෙට්ටං. එහෙමනම් කුමක්ද පුරුෂයාට, මෙතන පුරුෂය කියන්නේ පුරුෂයා පමණක් නෙමෙයි, කාන්තාවත් අයිති සියලු දෙනාටම ශ්‍රේෂ්ඨ වෙන්නේ කුමක්ද? ඒ තමයි සද්දේද විත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රේෂ්ඨම ධනිය තමයි පුද්ගලයාට හෝ පුද්ගලයන්ට, ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව විවිධ ආකාරයෙන් සූත්‍ර දේශනාවල පෙන්눔 කොට තිබෙනවා. දැන් සත්තාර ධනිය කියන කොටත් ශ්‍රද්ධා මුල් කොට පෙන්වුවා. මතකයිනේ? සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. එතකොට විවිධ තැන්වල ශ්‍රද්ධාව විවිධාකාරයෙන් පෙන්වුම් කළා. අපි පසුගිය දේශනාවල ඒ බව පැහැදිලි කළා. අද මේ දේශනාවෙත් එකද පෙළක් අපි ආශ්‍රය කරගන්නවා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂයාට, කාන්තාවට, ශ්‍රාවකයාට, ශ්‍රාවිකාවට ශ්‍රේෂ්ඨම ධනිය තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨම ධනයක් වෙන්න ප්‍රඥාව, සම්ම ප්‍රඥාව අනුගත විය යුතුයි, ස්පර්ශ විය යුතුයි යයි පසුගිය දේශනාවෙහි අපි පෙන්වුම් කළා. ඒ ශ්‍රද්ධාව ගැන හඳුන්වනකොට සය ආකාරයක ශ්‍රද්ධාවක් පිළිබඳව අප විස්තර කොට දුන්නා. ඒ 6 ආකාරය අදත් මතක් කරන්න කැමතියි. සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා, සද්ධාන ලක්කන සද්ධා, උකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා වශයෙන්. මොනවද? සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා, සද්ධාන ලක්කන සද්ධා, උකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම ශ්‍රද්ධා වශයෙන්. ගිය දේශනාවෙහි අපි සම්පසාදන ලක්කන ශ්‍රද්ධා පැහැදිලි කළා. තුන්රුවන් කෙරෙහි පැහැදීම. එසේ පැහැදින විට කාමච්ඡන්දාදී කෙලෙස් බැහැරවීම. සක්විති රජතුමාගේ උදකප්පසාද මාණික්‍ය යම් බොර වූ ජලාශයකට දැමුවොත් ඒ ජලාශයේ පෑදිලා නිශ්චල වෙනවා. උඩින් බැලුවම මුහුණ පේන තරමට ඊටාම පිරිසිදුයි කියන අදහසයි. ඒ අපි විස්තර කරා. කාමච්ඡන්දාදී අකුසල ධර්ම බැහැර වෙන්න ඕනේ, සංසිඳෙන්න ඕනේ
තුන්රන් කෙරේ පැහැදීම හා සමගින් ඒ තමයි සම්පසාදන ලක්කන සද්ධා. අද විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා ඊළඟ ශ්‍රද්ධා කොටස් 5 පිළිබඳව. පින්වත්නි දෙවනි ශ්‍රද්ධාව තමයි සම්පක්ඛන්දන ලක්කන සද්ධා. මුලින් සඳහන් කළේ සම්පසාදන ලක්කන සද්ධා. දැන් මේ සඳහන් කරන්නේ දෙවනියට සම්පක්ඛන්දන ලක්කන සද්ධා. ලෝභාදී කෙලෙස් යටපත් කොට කුසල ධර්ම වලට පමුණවන එක. අපේ සිත්වල ලෝභාදී කෙලෙස් ධර්ම බැහැර කරලා ඒ අරමුණේ බැහැර කළා නැත්නම් ඒ ලෝභාදී අකුසල ධර්ම නැත්නම් කෙලෙස් යටපත් කරලා කුසල ධර්ම වල සිත පිහිටවනවා. කුසල ධර්ම වලට හිත කැඳවනවා නැත්නම් කුසල ධර්ම වල සිත පිහිටවනවා. ඒකට පින්වත්නි නිදසුනක් ධර්ම කතාවේ දක්වා තිබෙනවා. ඊටම් පහසුයි ඒක තේරුම් ගන්න. එතකොට ඒ නිදසුන නම් යන් ජලාශයක් ළඟ පිරිසක් එගොඩට මෙතර ඉන්නවා. එගොඩට යන්න බැරුව මොකද විශාල මත්ස්‍යෝ මෝරු ඉන්නවා. මෙහෙම ලත වෙවි ඉන්නවා. දැන් අපි කොහොමද එගොඩට යන්නේ? මේකට බැස ගන්න බයයි. විශාල මත්ස්‍යෝ ඉන්නවා. අපිව දැහැගනීවි. ඒ වගේම විශාල මෝරුන් පවා ඉන්නවා. අපි දැහැගනීවි කියන අදහස. මේ වෙලාවේ පුරුෂ බලයෙන් වීර ශක්තියෙන් යුක්ත මහා පුරුෂයෙක් කෙනෙක් ඇවිදිලා ඒ මහා මත්ස්‍යයන් මෝරුන් බැහැර කරමින් ඉවත් කරමින් මේ පිරිස මෙතර සිට එතරට නැත්නම් එගොඩට කැඳවාගෙන යනවා. අන්න ඒ වගේ තමයි සම්පක්ඛන්දන ලක්කන සද්ධා ලෝභාදී කෙලෙස් යටපත් කරලා කුසල ධර්මවලට සිත සිහිය පිහිටුවීම. මොනතරම් වටිනා ධර්ම කොටාසයක් මේ තුල තිබෙනවද කියලා නුවණින් විමසලා බලන්න. නිවන් මඟ අරමුණු කරන ශ්‍රාවකය තුල සතර හතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙන ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කරමින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස අපමත්ත සාතාපිනෝ පහිතත්තා. ලෝභාදී අකුසල ධර්ම බැහැර කරමින් කෙලස් තවන වීරයෙන් නිවන් පිණිස මෙහි වූ සිත් ඇතිව කටයුතු කරන ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවට මොනතරම් වැදගත්ද කියලා පැහැදිලි. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මතකයි නේ පින්වත්නි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර හතිපට්ඨාන, සතර සම්මප්පදන් වීර, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය පංචබල, සත්බොජ්ජංග ධර්ම, අරිෂ්ඨාංග මාර්ග. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී ඒවා වැඩෙන්න ඕනේ. ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් බැහැර වෙන ආකාරයෙන් මේවා වැඩිීමේදී එහෙමනම් මේ සඳහන් කරන සම්පක්ඛන්දන ලක්කන සද්ධා ලෝභාදී කෙලෙස් යටපත් කොට කුසල ධර්මවලට පිහිටුවීම. කුසල ධර්මවල සිත සිහිය පිහිටුවීම මොනතරම් වටිනවද, ශ්‍රේෂ්ඨද, අගනාද, කරුණක්ද කියන එක ධර්ම මාර්ගය තුල ඊටාම පැහැදිලි. එහෙමනම් සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාව හඳුන්වනවා ලෝභාදී කෙලෙස් යටපත් කළ කුසල ධර්මවල සිත සිහිය පිහිටවනවා කියලා. දැන් ඒක කොහොමද සකස් වෙන්නේ? ලෝභාදී අකුසල ධර්ම බැහැර කරමින් කුසල ධර්මවල සිහිය පිහිටවනවා. කුමද්ද පින්නත්නි කුසලයේ කියලා කියන්නේ? කුච්චිතේ පාපකේ අකුසලයේ ධම්මේ චලන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති इति කුසල. පාපී එනම් ලෝභාදී පාප ලෝභාදී අකුසල ධර්ම සොලවලා කම්පා කරලා මුළුමනින් බැහැර කරනවා. අන්න එතන කුසලයේ සකස් වෙනවා. ලෝභ නෙමේ අලෝභ, දෝෂ නෙමේ අදෝෂ, මෝහ නෙමේ අමෝහ. මෙන්න මේ විදියට ලෝභාදී කෙලෙස් යටපත් කරනවා. නැත්නම් ඒ අරමුණේ බැහැර කරනවා. බැහැර කරලා කුසලයේ තුල සිත සිහිය පිහිටවනවා. පින්වත්නි කුසලයේ තුල සිත සිහිය පිහිටුවීම පිළිබඳව අගනා දහම් කොටසක් මතු කරන්න පුළුවන්. ඒ ලෞකික වශයෙන්ොත් ඔබට ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. දැන් ලෝභාදී කෙලෙසුන් යටපත් වෙලා බැහැර වෙලා සංසිඳනකොට සකස් වෙන්නේ අලෝභ දෝෂ අමෝහ. එතකොට අපි ඒක හඳුන්වනවා කුසලයේ කියලා. කුසලයෙන් පින්වත්නි ආරෝග්‍යයට එන කුසලං අපි නිරෝගී වෙනවා. කයින් මනසින් නිරෝගී වෙනවා. යම් කෙනෙක් රාගය නිසා රෝගී වෙනවා. කාමයේ නිසා රෝගී වෙනවා. අවිජ්ජා දැඩි ආසාව නිසා රෝගී වෙනවා. ගිලන් වෙනවා. සමහරට දේශය නිසා ගිලන් වෙනවා. තරහව, වෛරය, කේන්තිය, පරිගැනීම. මේවා නිසා ගිලන් වෙනවා. හිතින් ගිලන් වෙනවා.
ධම්මපදයේ සඳහන් කළේ ආතුරේසු අනාතුරා කියලා. කෙලෙස් වලින් ගිලන් වූ අය අතර නොගිලන්ව කෙලෙස් වලින් නොගිලන්ව සිටින්න පුළුවනි නම් අන්න ඒක ධර්මයේ ප්‍රශංසිතයි. කෙලෙස් ගිලන් අය සමග නොගිලන් වූ සිත් ඇතිව වාසය කරන්න පුළුවනි නම් ඒ උතුම් කරුණ. ඒවම තමයි තවත් ආකාරයෙන් සඳහන් කළේ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. එතකොට වෛරයෙන් තරහවෙන් අමනාපයෙන් පසුවන අය අතර අවෛරීව මෙත්තා කරුණා ඇතිව වාසය කරන්න පුළුවන් නම් සුසුකංවත ජීවාම අපි අන්නේ අතර සුවසි ජීවත් වෙනවා. මේ ආදි වශයෙන් අපට අවශ්‍ය බෙහෙත ධර්ම ඖෂධය අපි කොතනකින් හෝ ලබන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. හොඳයි පින්වත්නි, මේ සඳහන් කළේ ආරෝග්‍යයට එන කුසලං කුසලයේ සකස් වෙනවා අපි නිරෝගී වෙනවා. අපි කයින් මනසින් නිරෝගී වෙනවා. ඒක බොහොම වටිනවා. කුසලයේ නිසා අපි නිරෝගී වෙනවා. කුසල් මගට යොමු වීම නිසා අපි නිරෝගී වෙනවා. යම් කෙනෙක් අහනවා නම් සාමාන්‍ය ශ්‍රුතව පෘථග්ජන ලෝකේ ඔබ දැන් විහාරයට යනවා කියලා, බණ භාවනා කරනවා කියලා. ඔබට මේ ලෝකෙ වශයෙන් මොනවද ලැබිලා තියෙන්නේ? පේන දේවල් වල හැටියට මොනවද ලැබිලා තිබෙන්නේ? ජීවිත කාලය පුරාම ওই දේවල් කරා. ගියක් දොරක් හදාගත්තද? යාන වාහන ගත්තද? දරුවන්ට ඉගැන්නුවද? ලෙඩ දුක් වලින් බේරිලා හිටියද? දැන් මේවා අසුතව පෘථග්ජන ලෝකයේ තුල යන්යන් අය ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නොකරන අය නැතුව නෙමෙයි පින්නත්. මෙලොවක් පරිලොවක් විශ්වාස කරන්නේ නැති අය සිටිනවා. පුනර්භවයක් විශ්වාස කරන්නේ නැති අය සිටිනවා. අපායක් ගැන විශ්වාසක දුගතියක් ගැන විශ්වාස කරන්නේ නැති අය සිටිනවා. ඔබේ හිතවලට බිඳීමක් ඇති කරන්න නෙමෙයි කරුණාවෙන් සඳහන් කරන්නේ. සමහර ඇත්තෝ ඉන්නවා මිල මුදල් හරි හම්බ කරගන්න පුළුවන් නම් දිව්‍ය ලෝකේ මේ ලෝකයේ කියලා හිතාගෙන කටයුතු කරන අය. මිල මුදල් හරි හම්බ කරගෙන සැප විඳින්න බැරි වුණා නම් අස්කන්න ආදී ඉන්ද්‍රයන් සතුට කරන්න බැරි වුණා නම් අපි අපේම මේ ලෝකේ අපාය හදාගත්තා කියලා එහෙම විශ්වාස කරන අය ඉන්නවා. මරණින් මතු කිසිවක් නැහැ, මේ ලෝකේ තමයි ඔක්කොම තියෙන්නේ කියන තැනක එහෙම සිතසිය පිහිටවාගෙන සිටින අය ඉන්නවා. ඒ අය අර ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ගිලන් වෙලා ඉන්නේ. ඒ වගේ අයගේ චර්යාව හිතන්න පුළුවන් කොහොම හරි කමක් නැහැ. මගේ කටයුතු සිද්ධ වෙනවා නම් ඒ දේ මම හිතන්නේ කියන තැනට එනවා. අනිත් අය ගැන හිතන්න ඕනේ නැහැ. පස්පව් උනත් කරලා මගේ කටයුතු සඵල වෙනවා නම් ඒ දේ කරනවා කියන තැනකට එයයි හිතන්න පුළුවන්. පින්වත්නි, නමුත් කුසලයේ සකස් වුණාම හිත නිවරදි වෙනවා. හිත නිරෝගී වෙනවා. හිත නිරෝගී වෙනකොට අර දැඩිව ඇති වෙච්චි අභිජ්ජා දෝමනස, දැඩි ආසාව හා දෝමනස පටිගය සංසුන්දනාම ලොකු සුවපත් භාවයක් තියෙනවා. සමහර ඇත්තෝ අර අහනවා කියලා සඳහන් කළානේ. ඔබට මොනවද මේ ලෝකේ ඉඩකඩම් හෝ මිල මුදල් හෝ ගේදොර හෝ මේ දේවල් ලැබිලා තියෙනවද කියලා? පින්වත්නි, කුසලයේ හිතේ සකස් වුණාම පැලේ හිටියත් මහදන සම්පතක් ලැබලා තියෙනවා. ලුණු මිරිසුයි බතිය වුණත් දිව්‍ය භෝජනයක් ඖෂධයක් වගේ ලැබිලා තිබුණේ කුසලයක් එක්ක හිතුවා. හැබැයි කුසල් නැති අකුසල් තැන මහා මන්දිරයක හිටියත් දිලිඳු පැලටත් වඩා දිලිඳු අය වාසය කරන්නේ. හිතේ කියා ගන්න බැරි තරම් දැඩි ආසාව, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව මේ දේවල් එක නිින්ද යන්නේ නැහැ. සැපක් හැටියට දැනෙන්නේ නැහැ. මොනතරම් පහසුවෙන් යුතු මන්දිරයක් තිබුණත් ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් කොහොම සැප තියෙනවද? මහා මන්දිරයක් හෝ බාහිර ලෝකයේ තිබුණා කියලා කිව්වට තියෙනවා කියලා බාහිර ලෝකයට පෙන්වමින් ඉන්න හොඳයි. හැබැයි තමන්ගේ හිත තුළ අත්ති සුඛය කියන ධර්මයේ පෙන්වම් කළ සැප අතර අත්ති සුඛ, භෝග සුඛ, අනනු සුඛ, අනවජ්‍ය සුඛ කියලා පෙන්වපු සැප අතර අත්ති සුඛ කියලා අදහස් කරන හැබැයි අදහස නැහැ. තියෙනවා කියන තැන ධර්මානුකූල සතුටක් තියෙන්න ඕනේ. මට තියෙනවා කියලා. ගියක් දොරක් හදාගත්ත තියෙනවා. ධර්මානුකූලව පස්පව් දස කුසල් වලින් බැහැරව හැකිතාදුරට ධර්මානුකූලව මේක හදාගෙන එවැනි දෙයක් තමයි මට තියෙන්නේ. මහ ගින්දරක් නෙමෙයි තියෙන්නේ. දකින්නකොට පිච්චෙන වගේ දෙයක් නෙමෙයි තියෙන්නේ. සනසිල්ලක්ය පවතින්නේ කියන තැනක තියෙනවා. අන්න ඒ අදහසින් කුසලයේ තුල ඔබට එතකොට මහා මන්දිරයක් තමයි. මහා මන්දිරයක් මේ අදහස් තියෙනනම් හොඳයි. ඒ නැති උනත් පැල්පත වුණත් ඔබට මහා මන්දිරයක්. මොකද කුසලයේ තුල ඔබ සුවපත් වෙතන. ආහාරය තුල ධර්මානුකූලව දහදිය මහන්සියෙන් දෑත දෙපේ බාහුබලෙන් උපයගත්ත සල්ප වූ මුදලකින් හොයාගත්ත සකසාගත්ත සල්ප යන්තම් වූ ආහාරය නමුත් ඔබට දිව්‍ය භෝජනයක් වගේ දිව්‍ය ඖෂධයක් වගේ ඔබට දැනෙනවා. ගත සුවපත් වෙනවා. ඒ අජීර්ණ වෙන්නේ නැහැ. මේ ධර්ම කතා පෙන්වම් කරන්නේ එයත් ඔබ නිරෝගීව හැදෙන්න වැඩෙන්න යමක් වෙනවා. හොයාගත්ත ඇඳුම වුණත් වස්ත්‍රය වුණත් චාම් වෙන්න පුළුවන්. සම්මතයේ තුල ඒ තරම් වටින දෙයක් නොවෙන්න පුළුවන්.
ශරීරය ආවරණය වෙනවා නම් විලි වැහෙනවා නම් ඒ වගේම පින්වත්නි මැසි මදුරුවන්ගෙන් සීතල උෂ්ණයෙන් ආරක්ෂාව සිද්ධ වෙනවා නම් ඒකනේ වස්ත්‍රයෙන් වෙන්න ඕනේ. එය ලෞකික ලෝකයේ පෙනුමට ඔබ මෝස්තර යොදලා විවිධාකාරයෙන් සරසලා අඳින බව හැබෑව. නමුත් සිද්ධ වෙන්න ඕනේ අර ටික. ධර්මානුකූල අදහසකින් ශරීරය මනවින් ආවරණය වෙන්න ඕනේ කාමාදී අකුසල ධර්ම බලන්නන් තුල සකස් නොවන ආකාරයට තමා තුලත් ඒවා උද්දීපනයේ නොවන ආකාරයට අනවශ්‍ය ලෙස ඒ වගේම මැසිමදුරන්ගෙන් සීතල උෂ්ණයෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ තමයි වස්ත්‍රයේ මූලික අදහස පෙන්වුම් කළේ. පින්වත්නි කුසලයේ සකස් වෙච්ච හිතකට ඇඳුම චාන් වුණා. අර මූලික කරුණු ටික සකස් වෙලා තිබෙනවා නම් එයා වටිනම ඇඳුමකින් වෙන්න ඕන දේ සිද්ධ වෙගෙන ධර්මානුකූල ජීවිතයක නොගිලන්ව වාසය කරන කෙනෙක්. ඒකයි කිව්වේ ආරෝග්‍යයට එන කුසලං කියලා. ඒ නිසා කුසලයේ සකස් වෙච්ච තැන සනසිල්ල දැන් මේ විස්තර කරේ පින්වත්නි සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධා කියන ශ්‍රද්ධා විස්තර කරමි. ලෝභාදී කෙලෙස් යටපත් කළ කුසල ධර්මයන් සිත සිහිය පිහිටවනවා. කුසල ධර්මය සිත සිහිය පිහිටවනවා කියන්නේ දැන් ආරෝග්‍යයට එන කුසලං තමන් නිරෝගී වෙනවා කියන එක. එතකොට දැන් කයින් නිරෝගී වෙන්නත් ඕනේ. අපි දැන් මෙතෙක් කතා කරේ කෙලෙස් වලින් මිදෙලා සිතේ ඇතිවන නිරෝගීකම. එතන සඳහන් කළා. කෙලෙස් වලින් සිත නිරෝගී වෙනකොට ස්වභාවයෙන්ම පීති මනස්ස කායෝ පස්සම්බති. මේ කයත් නිරෝගී වෙනවා. එතන කය කිව්වේ වේදනා සංඥා කොටස් දෙක. කෙසේ වෙතත් ඒවා නිරෝගී වෙනකොට රූපස්කන්ධයේ පටන්ම ස්කන්ධ පංචකයම නිරෝගී ස්වභාවයටපත් වෙනවා. යම් විටක පින්වත්නි හැබෑවටම රූපස්කන්ධයේ ගිලන්වීමක් තියෙන්න පුළුවන්. ඒ කිව්වේ මේ කයේ ඇවිද ගන්න බෑ, කතා කර ගන්න අපහසුයි, ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, අභ්‍යන්තරික රෝග තියෙන්න පුළුවන්. ඒවාට ප්‍රතිකාර කරගන්නා ගමනේ, බාහිරව ප්‍රතිකාර කරගන්නා ගමනේ කුසලයේ සකස් වීම නිසා සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාවෙන් සකස් කොට දෙන කුසල් සිත පිහිටුවීම නිසා ගත ගිලන් වුණත් සිත ගිලන් වෙන්නේ නැහැ. සිත ගිලන් කරගන්නේ නැහැ කියන අදහස තුල තමාට සිත සිහිය පිහිටුවා ගන්න පුළුවන්. මේක මොනතරම් වටින දහම් කරුණක්ද පින්වත්නි? ප්‍රායෝගිකව අත්දැක බලන්න ඕනේ. අපි ඔක්කොම ලෙඩ දුක් වලට උරුමයිනේ. නිතර සිහිපත් කළ යුතු කරුණු පහක් අතර භාගතුනස දේශනා කළා. ලෙඩවීම, දි รา ගෙන යාම, මරණය, ප්‍රියන්ගෙන් වෙන්වීම, කර්මයේ උරුම බව. අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා අපබ්බජිතේනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කවුරුත් විසින් අබින්නම් පච්චවෙක්කිතබ්බං නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක් අතර ඒ සඳහන් කළා. ඒ තමයි ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මම ව්‍යාධිය ලෙඩ දුක් උරුම කොට ඇත්තෙක් වෙමි. එය නොඉක්මවා සිටින්නෙමි. මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කවුරුන් විසිනුත් සිහිපත් කළ යුතු කරුණක්. වැඩ කරන අතර මිය ලෙඩ වෙනවා මිය දෙනවා කියමින් කටයුතු කරන්න කියන එක නෙමෙයි. දැන් අපි අකුරු ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ එය පදනමක් වශයෙන් තියෙනවා. හැමතිස්සෙම අයනු හෝ වෙන භාෂාවක අකුරු කියමින් ඉන්නේ නැහැනේ. අවශ්‍යතන මතුවෙනවා. ඒ නිසා විදර්ශනාව මනාකොට පුරුදු කරලා කුසල චිත්තය සකස් වෙලා තිබෙනකොට අවශ්‍යතන කුසල සිත පිහිටවනවා. දැන් ඔබ කියන විදියට ගෘහස්ත ජීවිතයක gedara dore වැඩ කටයුතු රාජකාරී කටයුතු ආදී වශයෙන් කරනකොට ඒවා කෙරේ සිහිය පිහිටවගෙන කටයුතු කරන්න. හැබැයි පස්පව් වලට යොමු වෙන්න අවස්ථාවක් ආවොත් පදනමේ සකස් කරපු හේතුඵල ධම හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා සියලු සංකත සංඛාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය. මේ ආදී වශයෙන් මෙනෙහි වෙනවා ඉබේම ස්වභාවයෙන්ම මෙනෙහි වෙනවා. අර වැරද්දෙන් බැහැර වෙලා යනවා. ඔබ දැන් කරමින් හිටියේ 1000ක් වැඩ කියලා අත් දෙකෙන් කරගන්න තරමට දීර්ඝ හුස්ම අඩු වැඩි කරමින් හෙලමින් මේ කරමින් සිටියේ. නමුත් ඒ කුමන හෝ අදහසකට මතු වුණා නම් අකුසලයක්, ලෝභයක්, දේශයක්, මෝහයක්, කාමයක්, රතියක්, දිට්ඨියක්, මානයක් යොමු වුණා නම් පුරුදු කරන ලද පරමාර්ථ ධර්මයේ වඩා ඉහළට පැමිණ අපි ඒ වරදින් වළක්වනවා. ලෝභාදී කෙලෙස් බැහැර කරලා කුසල සිතට හිත කැඳවගෙන එනවා. මේ තමයි ආරෝග්‍යයට එන කුසලං අපිව නිරෝගී වෙනවා. අනවජ්ජට එන කුසලං නිවරදි වෙනවා. අතන නිරෝගී වුණා මෙතන නිවරදි වෙනවා. හොඳ කුමක්ද?
නරක කුමක්ද? කුසලයේ කුමක්ද? අකුසලයේ කුමක්ද? පව කුමක්ද? පින කුමක්ද? කල්යාණ දේ කුමක්ද? එසේ නොවන දේ කුමක්ද? යහපත් විපාකය කුමක්ද? නැත්නම් හොඳ විපාකය කුමක්ද? ඒ වගේම නරක දුෂ්විපාකය කුමක්ද? දුර්විපාකය කුමක්ද? ආදී වශයෙන් තේරුම් ගන්න. හිත හිතා පොතේ ගණන් හදනවා කියන එක නෙමෙයි. යන්ත්‍ර සූත්‍ර පිහිට කරගෙන දැන් කොහොමද සමහරට ප්‍රෙෂර් එක බලනවා, කොලෙස්ටරෝල් බලනවා. මේ ආදී වශයෙන් කියන වගේ යන්ත්‍රය සූත්‍රයක් බලාගෙන කරන දෙයක් වගේම නෙමෙයි. තමාගේම හිතට පුරුදු කරන ලද භාවිත ස්වභාවය තිලක්කන දහමට යටත් කොට දැක ගැනීම ස්කන්ධ පංචකය සම්මුතියට මම මගේ කියලා සීලේ පිහිටලා කටයුතු කළත් පරමාර්ථ ධර්මයට අනුව නේතම් මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොෙමි නමේසෝ අත්තා මගේ ආත්මේ නොවේ යන අදහසින් දැනෙන්න පටන් ගන්නවා. එතකොට අර කුසල සිත පිහිටවන්න පුළුවන්කම ලැබෙනවා. කෝසල සම්බුත්තට්ඨේන කුසලං හිත දක්ෂ වෙනව නිවැරදි වෙනවා. හිත නිරෝගී වෙනවා, හිත නිවැරදි වෙනවා, හිත දක්ෂ වෙනවා. ධර්ම මාර්ගය තුල දක්ෂ වෙනවා. ආරම්භ කළ යහපත් වූ ක්‍රියාව කරගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. සක්කෝ කියන වචනයෙන් කර්ණමිත සූත්‍රයේ සඳහන් කළ නිවන් මාර්ගයේදී දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. මෙතෙන්දි කෝසල සම්බුත්තට්ඨේන නිවැරදි ආකාරයෙන් හාත්පසින්ම පිහිටවන ලද සිතකින් ස්වල්පයකින් වත් ස්වල්ප අරමුණකින් වක්වත් ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් එතෙන්ට නොපෙමිනෙන්න සකස් කරන ලද හිතක් ඇති කරගන්න දක්ෂතාවයක් සිත තුළ තියෙන්න ඕනේ. තමන් වෙතට වේගයෙන්ම වැටිගෙන එන තමන් පහළ ඉන්නොත් උඩ කන්දක ඉඳලා වේගයෙන්ම ගල් පර්වත එනකොට මේවාට හසු වෙන්නේ නැතුව මුහුණ දෙන්න පුළුවන්. මහ විශාල ගලකට හනුවොත් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ හිස දික් කළා නෙමෙයි. දැන් මෙතන සංකේතවත් කරන්නේ ධර්මය. කෙලෙස් මහා ගල් පර්වත වගේ පෙරලීගෙන එනකොට විදර්ශනා නුවණ ශක්තිමත් කරගෙන මුහුණ දෙනවා. නැතුව අර උපමාවේ දක්වපු මහ විශාල ගල් ගෙඩි වලට මුහුණ දෙනවා කියන එක කරන්න බෑ. නමුත් අදහස් කරේ ඒ ගල් ගෙඩි කෙලෙස් කන්දක් නම් පෙරලීගෙනකොට විදර්ශනා ඥාන ශක්තියෙන් මුහුණ දෙන්න පුළුවන් කමක් ලැබෙනවා කියන අවස්ථාව දක්ෂකමක් ඒ වගේ තිබෙන්න ඕනේ. දැන් ওই සඳහන් කළේ සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාවේ ලෝභාදී කෙලෙස් යටපත් කොට කුසල ධර්ම පිහිටුවන ආකාරය පිළිබඳව. තුන්වෙන ශ්‍රද්ධාව තමයි සද්ධාන ලක්කන සද්ධා. පළමුව සඳහන් කළේ සම්පසාදන ලක්කන සද්ධා, දෙවනුව සඳහන් කළේ සම්පක්ඛන්දන ලක්කන සද්ධා, තුන්වෙනුව දැන් සඳහන් කරන්නේ පින්වත්නි සද්ධාන ලක්කන සද්ධා. තුනුරුවන් කෙරේ සැකයකින් තොරව විශ්වාසයක් ඇති කර ගැනීම. සද්ධාන ලක්කන සද්ධා කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි සැකයකින් තොරව පැහැදීම් ගුණය ඇති කර ගැනීම. මෙය විචිකිච්ඡා කියන නීවරණ ධර්ම වල පස්වෙනි ගුණය තුල තියෙනවා. විචිකිච්ඡාවෙන් බැහැර වෙන. මොකද බුද්ධ ආදී අටතැන්ගේ සැකය කියලා සඳහන් කියලා ඔබට මතකයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයෙන් තොර වීම. සල්පයක්වත් සැකයක් නැත. අවබෝධයේම විශ්වාසයට එීම. විගත කතං කතා තින්න විචිකිච්ඡා. ඒ අරමුණේ මම මගේ කියන මම ආයන දෘෂ්ටියෙන් අස්මිමානියෙන් බැහැරව සැක ඉවත් වෙලා යනවා. කුකුස් බැහැර වෙලා යනවා. ආත්ම දෘෂ්ටිය සම්බන්ධව සැක ඉවත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයකින් තොරවම විශ්වාසයට එනවා. පැහැදීම් ගුණය තියෙනවා. ධර්ම රත්නය කෙරෙහි ආර්ය සංඝ රත්නය කෙරෙහි මනාකොට සිතසිය පිහිටුන පැහැදිනවා. සැකය නැති වෙලා යනවා. අනිත් කරුණොත් සඳහන් කළොත් ත්‍රිශික්ෂාව සීලයේ මුල් කොටක සීලයේ කෙරේ සැකය නැති වෙනවා. අතීත භවයේ කෙරේ සැකය නැති වෙනවා. අනාගත භවයේ කෙරේ සැකය නැතිව යනවා. අතීත අනාගත භව දෙකම කෙරේ සැකය නැතිව යනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ කෙරේ සැකය නැතිව යනවා. ඒ තමයි බුද්ධ ආදී අටතැන්ගේ සැකය කියලා සඳහන් කළේ. දැන් මේ සම්පසාදන ලක්කන සද්ධා කියනකොට තුනුරුවන් කෙරේ සැකයකින් තොරව විශ්වාසය හා අවබෝධය ඇති වෙනවා. එතකොට පින්වත්නි අවිශ්වාසයක් නෑ කිසිම කරුණක් කෙරෙහි. දැන් සමහර ඇත්තෝ ඉන්න පුළුවන් ඒ ධර්මයට දැක ගන්න ඒ ගැන සඳහන් කරන්නේ හිත තුල ගැටීමක් අමනාපයක් නෙවෙයි. බෞද්ධ නමින් පෙනී හිටින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය තුල මල් පහන් පිදීන් දම් දීම් ආදී වශයෙන් කටයුතු කරනවා. නමුත් සැකයකින් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැවත උපත ගැන, කර්මය ගැන. යන් ධර්ම කරුණු පිළිබඳ සැකයකින් ඉන්නේ. එතකොට Tamanට වෙන හිතන දේවල් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙයයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තේ මෙයයි කියලා Taman
මනෝ විකාරයක් ඇති කරගෙන මනසින් විතර්ක ඇති කරගෙන ඒකට කියන මනෝ විකාර කියලා පින්නත් නේ. මනසින් විතර්කයක් ඇති කරගෙන ඒ වගේ දේවල් කියන්න පටන් ගන්නවා. මොකද අතන සැකය නිසා Tamanට එතෙන්ට එකතු වෙන්න බැරි වෙනකොට වෙන වෙන දේවල් එතෙන්දී කියන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් පින්නත් අරහත්ත්වයටපත් වුණු කෙනෙක් පවා දැන් සම්මුතියේ පවතින සමහර වැරදි දේවල් සිද්ධ කරනවා කියන තැනකට පවා ඉන්න පුළුවන්. මොකද හිතෙන් සම්පූර්ණ කෙලෙස් බැහැර කරලා තියෙන නමුත් සමාජ සම්මතය තුළ මේවා කරමින් හැසිරෙනවා කියලා කියන්නත් ඉඩ තියෙනවා. පින්වත්නි තුනුරුවන් කෙරේ සැකයකින් තොරව පැහැදීම එනකොට ඒ විශ්වාසය පැහැදීම අවබෝධයක් බවට පත් කරගන්නවා. දැන් රහතුන් වහන්සේ නමක් පරුස වචන කතා කරනවා ගහබැන ගත්තා කියන තැන සංසාරගත දෝෂත් එක්ක ඇතිවෙච්ච යන්යන් සිද්ධීන් පිළිබඳව තිබෙනවා. සිදුවීමක් දෙකක්. හැබැයි ඒවා සල්පයක් ඊටාම සරල අදහසක්. නමුත් දැඩි පරුස වචන කියමින් නපුරු වචන කියමින් ගහබැන ගනිමින් අනිත් අය පහත් කොට සලකලා තමන් උසස් කොට සලකමින් මෙවැනි අවස්ථා අරහත් චරිත තුල රහතුන් වහන්සේගේ චරිත තුල නැහැ. යන්න මේ නිසා පින්වත්නි අර යන්යන් සැක ඇති වුණාම තමයි යන්යන් දේවල් ප්‍රකාශ කරන්න පටන් ගන්නෙ. තමාගේ දේ ඒ සාධාරණය කරගන්න ඕන නිසා. නමුත් තුනුරුවන් කෙරෙහි සැකයකින් තොරව ඒ විශ්වාසයේ අවබෝධයට ගෙනාවම ධර්ම මාර්ගයෙන් පිටිපන් ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. දැන් මෙපමණ කාලයක් තථාගත බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතුන් වහන්සේ කියන මේ අදහස් පෙළ තුල මොනතරම් නිවීමක්, මොනතරම් මානසික සංසිද්ධියක් ඇති වුණාද කියන තැන පැහැදිලි. උන්වහන්සේ රහතුන් වහන්සේ ඕහිත බහර සියලු කෙලෙස් බරින් නිදහස් වුණු උතුමේ. උන්වහන්සේගේ සිතුවිලි, උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ක්‍රියාවන් පවා ඊටාම දමනය වෙලා, ශාන්ත වෙලා. කෙනෙකුට කියන්න බෑ හිත පිරිසුදුයි නමුත් ඔය වචන විතරයි, ක්‍රියාවන් විතරයි ඔය අනිත් පිරිස හදන්න ඕන නිසා නැත්තම් මේ වෙලාවේ හැටියටයි, මේ තැනේ හැටියටයි කතා කළේ කියලා. එහෙම රහත් චරිතවල වෙනසක් වෙන්නේ නැති බව ධර්මයේ තුලින්, ත්‍රිපිටක ධර්මයේ තුලින් විමසා බලනකොට පේන තියෙන. ඒ තමයි අපි කාගේ කාගේ අත්දැකීම වෙන්න ඕන. අනුපූර්ව ක්‍රමයෙන් ශික්ෂා මාර්ගයෙන් ඉදිරියට යනකොට අපි හැම කෙනෙක් කෙරෙහිම ඒ සංසිඳීම සිතේ පටන්ම සිතුවිලි වල පටන් ආරම්භ වෙලා සිතුවිලි කියනකොට අනිත් අයට පේන දෙයක් නෙමෙයිනේ. ඒ වචනයෙන් ක්‍රියාවෙන් එළියට එන්න ඕනේ අනිත් අයට දැනගන්න. නැත්නම් සිතුවිලි පිළිබඳව දන්නේ තමන්මයි. බුදු උතුමෙක් විනා. තමන්මයි ඒ ගැන දැනගන්න. බුදුරජාන් වහන්සේ නමක් අන්නගේ සිත් දැනගන්න. ඒකම පරිචිත්ත විඥානේ දියුණු කළොත් ඒ අයටත් පුළුවන්. එහෙම නැත්නම් තමා පමණයි තමාගේ සිතුවිලි දැනගන්නේ. පින්වත්නි එතකොට සැකයකින් තොරව විශ්වාසයක් අවබෝධයට ගේනවා තමාටම දැනෙනවා. සම්මතේ පවා වැරදි කියන දේ පවා හිත තුලින් බැහැර වෙලා යනවා. දැන් ඒ අකුසල් නෙමෙයි. හැබැයි සම්මතිය තුල වැරදි කියනවා. අකුසලයක් නෙමෙයි සම්මතිය තුල වැරද්දක් හැටියට දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු සාමාන්‍ය සම්මතිය තුල හා සම්ප්‍රදාය තුල දැන් උපෝසත දිනයකදී සිල් සමාදන් වෙලා සිල් වස්ත්‍රයෙන් සැරසිලා දුවනවා, පනිනවා, වෙනද කරන විදියට යම් වැඩ කටයුතු කරනවා, කලබලයෙන් හැසිරෙනවා. ඒකට කෙනෙකුට ධර්මාවබෝධයේ ධර්ම අදහස අනුව ගන්න පුළුවන් හිත බොහොම පිරිසිදුයි. සමහර තැනක රහතුන් වහන්සේ නමක් පවා ওই විදියට කටයුතු කළා. බොහොම හිත පිරිසිදු, හිතේ කෙලෙස් නැහැ. නමුත් සම්මුතිය තුළ අපි සිහිය පිහිටුනකොට මොකද දකින්නන් තුළ අපි අන්නයට සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. අන්නයට සත්පුරුෂ සංසේවනය කියන තැන ධර්මයට නතු කරන උපකාරක ධර්මයක් ඇති කරන කල්යාණවන්තයෙක් වෙන්න. එවෙදී තමාගේ හිත පිරිසිදු වුණත් තමාගේ මේ ක්‍රියාදාමයේ වචන හා හැසිරීම නිසා ධර්මයට පුරුදු වෙන ඇත්තන්ට බාධාවක් වෙන්න පුළුවන්. ධර්මයට එන්න උත්සාහ කරන අය පසුබාහන තත්වයකට ඇද දාන්න පුළුවන්. ඒ ඇත්ත අපහැදීම් ගුණයේ ඔස්සේ ධර්මයෙන් ඈත් වෙන්න හේතුව තියෙනවා. ඒ බව හිතල හෝ හිතනවා ධර්ම මාර්ගය තුල සකස් වෙනවා. එතකොට සම්පසාදන අපි සඳහන් කර මුලින් සම්පසාදන ලක්කන සද්ධා ඒ තමයි තෙරුවන් කෙරේ පහදිනව කාමච්ඡන්ද ආදී අකුසල ධර්ම බැහැර කරගන්නවා. සම්පක්ඛන්දන ලක්කන සද්ධාවේ ලෝභ ආදී කෙලෙස් යටපත් කරලා කුසල ධර්මයන්ගේ සිත සිහිය පිහිටවනවා. දැන් සඳහන් කළේ සද්ධාන ලක්කන සද්ධා තුනුරුවන් කෙරේ සැකයකින් තොරවම විශ්වාසය හා අවබෝධයට එනවා. මේ දේශනා කරන ධහමත් ඒ වගේම ඔබ ශ්‍රවණය කරන ඒ ධහමත් ඔබත්
නුවණින් ගලපලා බලලා විමසලා බලලා විමසල් බලන ආකාරයත් විදර්ශනාවට අනුවත් පෙන්눔 කළානේ. මතකයිනේ. අජ්ජත් බහිද්ද හීන ප්‍රනීත සුකුම ඕලාරික දූර සන්තික අතීත පච්චුප්පන්න අනාගත. අතීතයේ පච්චුප්පන්න වර්තමාන අනාගත. මේ විදියට ගලපලා බලන ධර්මය. සීලේ පිහිටන්න ඕනේ. අවබෝධයෙන් සම්මා ප්‍රඥාව ස්පර්ශ කරගෙන සීලේ පිහිටලා ප්‍රධාන වශයෙන් ස්කන්ධ පංචකයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් මගේ නොවේ මම නොවේ මේ මගේ ආත්මය නොවේ කියන අදහසින් සිත සිහිය පිහිටුවාගෙනම ඔබට පුළුවන් ධර්ම මනසිකාරය කරන්න. සම්මතයේ තුල සත්පුරුෂයෙක් වෙන්න. කල්යාණවන්තයෙක් වෙන්න. අන් අයට උපකාර වන කෙනෙක් හැටියට කටයුතු කරන්න පුළුවනි. එතකොට මේ සඳහන් කළ සද්ධාන ලක්කන සද්ධා කියන ගුණය පවතින තුන. හතරවෙනි ගුණය තමයි පින්නති ඔකප්පන සද්ධා. ආර්යයන්ගේ සිත්වල වෙනස් කළ නොහැකි ලෙස තුනුරුවන් කෙරේ ඇතිවන අචල ශ්‍රද්ධාව. ආර්යයන් වහන්සේගේ සිත්වල ඇති වෙන්නේ. තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඒක අචලයි, චල නොවේ අචලයි. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. පින්වත්නි, සෝතාපන්න ස්වභාවයටපත් වීමෙන්නේ අපි සඳහන් කළා. මේ සසරට බඳින සංයෝජන කියන බඳිනවා කියන එකයි ලණුවකින් රැහන් පටකින් බඳිනවා කියන එක නෙමෙයි. සිතේ ඇතිවන කෙලෙස් වලින් අනුගත වීම තමයි කෙලෙස් වලින් බැඳීම සංයෝජන හැටියට පෙන්눔 කරන්නේ. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන සසරට බැඳනවා. ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨිය ගසක මූලය වගේ මුදුන් මුල වගේ මෙතෙන්දී ඒක අවිද්‍යාවේ ස්පර්ශයක් එක්ක තමයි ඒක හැදිලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ මෝහය නිසා. එතකොට සක්කාය දිට්ඨිය පටන් ගලවන්න පුළුවන් නම් අනිත් මුල් ටික ගලව ගන්න එක ලේසි. ගැලවිලා යනවා. ඒ නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන මුළුමනින්ම බැහැර කළේ නැත්තම් දැන් ශ්‍රෝතය කෙලෙස් සැඩපහට හසු වෙලා අනුසෝතගාමියෝ ඒ පැත්තටම යනවා. හැබැයි අපිට පුළුවන් නම් පටිසෝතගාමී වෙන්න. ඒ කෙලෙස් සැඩපහර ගලාගෙන යන පැත්තටම තල්ලු වෙලාම යන්නේ නැතුව කෙලෙස් ගඟුලේ ගිලිලා ඉහළට පීනාගෙන එන්න පුළුවන් විරුද්ධ දිශාවට වගේ. දැන් සැඩපහර ගලන්නේ පහළට. හැබැයි අපි දැන් උඩට පීනනවා. පටිසෝතගාමී. ලෝභ දෝෂ මෝහ සමගින් අරමුණු ගන්න පුද්ගලයන් අතර මිනිස් సంతානිය තුල ඒවා ඒ අරමුණු අලෝභ අදෝෂ අමෝහ බවට පත් කරගෙන සිත සිහිය පිහිටවනවා කියන තැනක අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ. එතකොට ඔකප්පන සද්ධාවෙන් සඳහන් කරන්නේ ඒ ආර්යයන් වහන්සේලා ශ්‍රෝතාපන්න බහටපත් වුණාම තමයි ආර්ය මාර්ගයේ පළවෙනි පියවර සෝතාපන්න වුණා කියන එක. එතකොට ආර්ය මාර්ගයේ පළවෙනි පියවරටපත් වුණාම ආර්යයන් වහන්සේ නමක්. ඒ ආර්යයන් වහන්සේගේ සිතේ ඇතිවන තුන්රුවන් කෙරේ ශ්‍රද්ධාව ඒක අචලයි. ඒක කාටවත් සොලවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ පින්වත්නි. දැන් එතකොට ශ්‍රද්ධාව ගැන සඳහන් කරනකොට සෝතාපන්නවත් නොවේ නම් අපේ ශ්‍රද්ධාව වෙනස් වෙයිද කියන තැනක සිත සිහිය පිහිටවන්න ඕන. ගැටීමක් ඇති කරගන්න නැතුව අපිට පුළුවන් මේ විදිහට ක්‍රියාදාමයක් දහම තුලින් හොයාගන්න පුළුවන්. පෙර දේශනා වලින් අපි විස්තර කොට තියෙනවා. ඒ තමයි පින්වත්නි ධර්මයේ තුල හඳුන්වන පුද්ගලයෝ දෙන්නේ. එක්කෙනෙක් තමයි අන්ධ බාල පුතුජන, අනිත් අය කල්යාණ පුතුජන. පළවෙනි පියවරේ ඉන්න අය අන්ධ බාල පුතුජන. ඒ අය අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති. සකුන්තෝ ජාල මුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. මේ අන්ධ බාල පුතුජන අය ප්‍රිය අරමුණේ ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේවා පවත්ත ගන්නවා. ඒවා වැඩෙන්න දෙනවා. ඒවට උදව් කරනවා. ඒවා සමග ජීවත් වෙනවා. ඒවා සමග කුල්මත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. අනිත් අයත් ඒවට පොළඹවනවා. මේ දේ තමයි සිද්ධ වෙන්නේ. පින්වත්නි, එනමුත් අපිට පුළුවනි නම් දැන් අපේ සිත ඒ කාමාදී අකුසල ධර්ම වලින් පීඩිත වෙන තැන අර අන්ධ බාල පුතුජන කියන තැන නිදහස් කරගන්න. ගාථා ධර්මයේ සඳහන් කළේ අන්ධ බාලෝ කියන අන්ධ බාල පුතුජන මේ ලෝකයේ අන්ධ බාලයන්ගෙන් පිළිතින අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති.
සකුන්තෝ ජාල මුත්තෝව අපෝ සග්ගය ගච්ඡති. දැන් පක්ෂීන් මැදකට පුද්ගලයෙක් වැඩි පුද්ගලයෙක් දැලක් දැම්මොත් ඔක්කොම අහු වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙක් තමයි ගැලවිලා යන්නේ. ඒ වගේ දැන් මේ මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා කාමාදී අකුසල ධර්ම වල සක්කාය දිට්ඨියත් එක්ක යොමු වෙන ජීවත් වෙන අය රාග දෝෂ මෝහ විශේෂයෙන් මෝහ දැලට හසු වෙලා ඉන්නේ. ගැලවිලා යන්නේ කලේසි නෑ. බොහොම ටික දෙනයි එතනින් ගැලවිලා නැවත මනුස්ස ලෝකයේ හෝ සුගතිය දිව්‍ය ලෝකයකට ස්වර්ගයට එනවා යයි සඳහන් කළේ බොහොම කෙටි. අනේ ඒ නිසා අපට පුළුවන්කම තිබෙන්න ඕනේ පින්වත්නි මේ සඳහන් කරන අර අන්ධබාල පුතුජන කියන තැනින් අත් මිදිලා ප්‍රිය අරමුණේ ඇලෙනවා අකමැති අරමුණේ ගැටෙනවා කියන තැනින් අත් මිදිලා කල්යාණ පොතුජන තත්වයට එන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අන්ධබාල පුතුජන පුද්ගලයා නිතරම දැඩි ආසාවෙන් කොහොම හරි ඉන්ද්‍රියන් සතුටු කරන්න. ඒ නිසා පස්පව් දස අකුසල් වලට යොමු වෙන්න. මහ බයකින්, සැකයකින්, තරහවකින්, අමනාපයකින්, නොසන්සුන් බවකින් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම දන්නේ නැතුව. ඒකට ගරු කිරීමක් තමන්ගේ ජීවිතයටත් ගරු කිරීමක් නැහැ. අන් අයගේ ජීවිතවලටත් ගරු කිරීමක් දෙන්නේ නැහැ. අන් අයට පීඩාවක්, තමන්ටත් පීඩාවක්, අන් අයටත් පීඩාවක්. අර අත්හිත පරහිත කියන තමන්ටත් ධර්මයේ තුලින් පිහිට වෙන්න, අන් අයටත් පිහිට වෙන්න කියන තැනක නැහැ. තමාටත් විපතක්, අන් අයටත් විපතක් කරගෙන සිටින පුද්ගලයෙක් අන්ධබාල පුතුජනෙහිම වෙන්න පුළුවන්. ඒක තමයි අවසානයේ කෙලවර වෙන්නේ. සම්මතයේ තුලේ හොඳ නරක තේරුම් ගන්නේ නැතුව පව්පින් විශ්වාස කරන්නේ නැතුව උපන්න නිසා ජීවත් වෙනවා කියලා යම් කෙනෙක් හඳුන්වනවනම් පින්වත් ඒ අදහස අන්ධබාල පුතුජන ස්වභාවයේ ලක්ෂණ. එහෙත් අපි ඔතනින් අත්මිදිලා කල්යාණ පුතුජන ස්වභාවයට එනකොට ධර්ම මාර්ගයේ තුල පිළිපන් ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. අන්නේ පිළිපන් ශ්‍රාවකයා අවබෝධයෙන්ම තුනුරුවන් සරණ යනවා. පන්සිල් පද පහ අවබෝධයෙන් ආරක්ෂා කරනවා. ඒ පමණක් නෙමෙයි. පින්වත්නි අචල ශ්‍රද්ධාවට ලං වෙනවා. වෙනස් ඕකප්පන සද්ධා වෙනස් කළ නොහැකි ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව ඒ ඔස්සේ ධර්ම ශ්‍රවණයට යොමු වෙනවා. ඕකප්පන ශ්‍රද්ධාවේදී වෙනස් කළ නොහැකි තුන්රන් කරේ ඒ අචල ශ්‍රද්ධාව ඇති වුණාම මේ මාර්ගයට එන මගේදී අපි ඊළඟට කල්යාණ පොතුජන ස්වභාවයට පැමුණුනාම පින්වත්නි තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් සරණ ගිහිල්ලා පංචශීලයේ මනාකොට පිහිටීම ඇති කරගෙන භික්ෂුන් වහන්සේ ධර්ම විනයෙන් පිරිපුන් අධ්‍යක්ීම් බහුල භික්ෂුන් වහන්සේලා දකින්ට යනවා. උන්වහන්සේලා අසුරු කරනවා, ධර්මානුකූලව අසුරු කරනවා. ධර්මයට කන් යොමු කරනවා. ධර්මයේ සිතේ දරා ගන්නවා. ධර්මයේ දරාගෙන විමසා බලනවා. නුවණින් විමසා බලනවා. ඒ නුවණ සම්මා ප්‍රඥාව. ඒ නුවණින් විමසා බලනකොට ධර්මයේ වටහා ගන්නවා. ධර්මයේ වටහාගෙන ඒක තුලණය කරලා බලනවා. ඒ අරමුණු සමග ගලපලා බලනවා, සමාන කරලා බලනවා. ඊට පස්සේ ඒ ජීවිතයට එකතු කර ගන්නවා. එකතු කරගන්නේ කොහොමද? සම්මා ප්‍රඥා පිණිස. මේ සංසාරගත දුක පිළිබඳව ස්කන්ධ පංචකයේ පහළ වීම නිසා දුක සකස් වෙන ආකාරය සතර පය මුල් කොටගත් ස්ථානවල උපත ලැබලා සිද්ධ වෙන මේ දුක පිළිබඳව අවබෝධ කරගෙන මේ දුකින් නිදහස් වෙන්න, ස්කන්ධ පංචකයන් නැවත සකස් නොවෙන්න, කර්ම ක්ෂය කරන්න, තෘෂ්ණා මුළුමනින්ම බැහැර කරන්න, ක්ෂය කරනවා කියන තැනකට ඒ සිත සිහිය පිහිටුවන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් මේ තමයි පින්වත්නි ඔකප්පන සද්ධා කියන තැනට ආර්යයන්ගේ සිතේ සකස් වෙන ශ්‍රද්ධා ගුණය මතුවෙන්න නම් දැන් මේ ආදී වශයෙන් කටයුතු කරන්න ඕනේ. නැත්නම් අපි තාම සෝතාපන්නවත් නොවි කියන තැනක සිත පිහිටවන්න පුළුවන්. දැන් ඒ නිසා සෝතාපන්නවත් නොවුනොත් ශ්‍රද්ධාව විසිරෙන්න පුළුවන්. එහා මෙහා වෙන්න පුළුවන්. ඒක අචල වෙන්නේ. නිසා අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා කියන අදහසින් අපි මෙතෙක් විස්තර කළා වගේ ඒ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙන්න ඕන. දැන් මතකයිනේ මුලින්දලා ගත්තොත් සම්පසාදන ලක්කන සද්දා, සම්පක්ඛන්දන ලක්කන සද්දා, සද්ධාන ලක්කන සද්දා, ඔකප්පන සද්දා. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි ආගම සද්දා බෝධිසත්ව උතුමන්ගේ සිත්ති නියත විවරණ ලැබීමෙන් අනතුරුව පහළවන ශ්‍රද්ධාව. ඒ තමයි ආගම ශ්‍රද්ධාව. මොකද්ද?
බෝධිසත්ව උතුමන්ගේ සිත්වල නියත විවුණ ලැබීමෙන් අනතුරුව පහළ වෙන ශ්‍රද්ධාව සිතුවිලි හඳුන්වනවා ආගම ශ්‍රද්ධා කියලා. දැන් බෝධිසත්ව උතුමන් නියත විවුණ ලැබුවායින් පසුව උන්වහන්සේලාගේ සිතේ ඇතිවන ශ්‍රද්ධාව හඳුන්වන්නේ ආගම ශ්‍රද්ධා කියලා. දැන් ඒ ශ්‍රද්ධාවෙත් යම් යම් තැනක යම් යම් වූ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. දැන් අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්ට මත්තෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුදු සමෙහි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ ජෝතිපාල මානවකයෙක් කියලා. මුලින් සම්මා දිට්ඨිය හිටියේ නැහැ. තමන්ගේ යහළුව කතා කරා ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේනම පහළ වෙලා දකින්න යමු කියලා. කැමති වුණේ නැහැ. පස්සේ යහළුව සත්පුරුෂයෙක්, කල්යාණවන්තයෙක්. ඔහු මේ ජෝතිපාල මානවකයව ස්නානය කරන්න යහළුකම එක්කගෙන ගිහිල්ලා නාල් වුණාට පස්සේ දිය රෙද්දේ ඉඳලම අතින් ඇද්දා දිය රෙද්දෙන් ඇද්දා අපි යමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තිබෙනවා. අපි යමු. අපි බලන්න යමු. අපි මුණ ගැහෙන්න යමු. ටිකක් වච්චමු ආදී වශයෙන් පොළඹව ගත්තා. ඒ අනුව තමයි ගියේ. එහෙම ගිහිලා තමයි පැහැදුනේ. යටපැත් වෙලා තිබුණු ඒ ස්වභාවය උන්වහන්සේ මතු කරගත්තේ ඒ ආකාරයෙන්. පින්වත්නි, ඒ නිසා නියත වෙන ලබාගත් බෝසත්ත්ව උතුමන්ගේ හිතේ ඇතිවන ශ්‍රද්ධාව හඳුන්වන්නේ ආගම ශ්‍රද්ධා. කොතනිකින් හෝ එය මතුවෙනවා. යම් විටක යඤ්ඤං සංසිද්ධීන් නිසා තැම්පත් වෙලා තිබෙන පුළුවන් වටිනා මාණික රත්නයක් මණික් කරුවෙකුට හසු නැතෙක් කොතනක හෝ සැඟවිලා තියෙනවා වගේ. නමුත් ඒ කොතනිකින් හරි මතුවෙනවා. එතෙක් ඒ මතුවීමේ අවස්ථාව මුල් කරගෙන පවතින්නේ. ඒ තමයි ආගම ශ්‍රද්ධා. එතකොට බෝධිසත්වයන් වහන්සේ හැබෑවටම ඒ ධර්ම මාර්ගය තුල කටයුතු කරන හැම අවස්ථාවකම බලවත් වූ විශ්වාසය ඒකාරම්මණයක් තියෙනවා. දැන් දසපාරමී සම්පූර්ණ කරන බෝධිසත්ව උතුමන් ගැන කල්පනා කොට බල. දැන් දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා වීර්ය ආදී වශයෙන් දක්වනකොට ඒ පාරමිතාව තුල නිවැරදි අවබෝධයකින් මගදී වෙනස් වෙන්නේ නැතුව මේ මඟ අනුගමනය කරන්න ඕන කියන හැඟීමක් පවතින ඒ ආගම ශ්‍රද්ධාවේ ලක්ෂණයක් හැටියට තමයි ඒකට මෙහෙවන්නේ. බෝධිසත්වයෙක් හැටියට බෝධිසත්ව උතුමන්ගේ චිත්ත ස්වභාවය හැටියට තමයි ඒ මතකොට පෙන්වන්නේ. අවසන් කරුණ තමයි පින්වත්නි අධිගම ශ්‍රද්ධා. ආර්ය ශ්‍රාවකයන්ට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අනුතුරු ලැබෙන ශ්‍රද්ධාව හඳුන්වනවා. ඒ තමයි අධිගම ශ්‍රද්ධා කියලා. රහතුන් වහන්සේට ඇතිවන ශ්‍රද්ධාව. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කෙලෙස් තිබෙන උපාසක උපාසිකාවන් හෝ තවම කෙලෙස් සමග සිටින භික්ෂු භික්ෂූන්ට මේ නිවන පිළිබඳව දේශනා කරන වගේම රහතුන් වහන්සේලාටත් ඒ ශ්‍රවණය කරන්න පුළුවන්. උන්වහන්සේලාටත් ඒ ශ්‍රවණය කරන්නට ඒ ගැන හිතන්න පුළුවන්. දැන් නිරෝධ සමාපත්තිය කියලා අහලා තිබෙනවනේ. උන්වහන්සේලා අවේදිතව ඒ නිවන් සුවය විඳිනවා. එතකොට උන්වහන්සේලාත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනාව අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ රහතුන් වහන්සේලා යම් තැනක දේශනා කරනකොට ඒ ධර්මය අහගෙන හිටියා. ධර්මය අහගෙන ඒ උතුම් දහම විතරාගීව දේශනා වෙනවා ඇහිලා සාදු සාදු හඬ ඒ ප්‍රශංසාව ඒ ඉදිරිපත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධත්වයේ කියන තැන පවතින්නේ අධිගම ශ්‍රද්ධාව. දැන් රහතුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පවතිනවා කියන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ තමාලද සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව අධිගමයක් තියෙන්නේ. ඒක හඳුන්වන එතකොට ඒ ශ්‍රද්ධාවක් හැටියට පෙන්눔 කළා. පින්වත්නි, එතකොට රහතුන් වහන්සේ නමක් උන්වහන්සේ හැබෑම ශ්‍රද්ධාවෙන් යුක්තයි. අධිගම ශ්‍රද්ධාවෙන් යුක්තයි. උන්වහන්සේගේ සිත තුළ අර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අනතුරු ඇතිවුණු නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් මාර්ගයේ පිළිබඳව උන්වහන්සේ ලැබූ සුවය පිළිබඳව හිතේ පැහැදීම් ගුණයන් සනසිල්ලක් නිවැරදිව පවතිනවා. ඒ අපි විස්තරයට ගත්තොත් පින්වත්නි දැන් කෙලස්
බැහැර කරගෙන එන පිළිවෙල කතාව අරහත්ත්වයට එනකොට ධර්ම මාර්ගයේ ගත්තොත් ස්කන්ධ පංචකයත් එක්ක රූපේ සුපි නිබ්බින්දති. අවබෝධයෙන් යුක්තව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනකොට ඇතිවන කලකිරීම සංවේගය රූපේ සුපි නිබ්බින්දති. මේ සම්මුතිය තුළ මේව පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් මේ හේතුඵල ධම දැකලා මගේ නොවේ මම නොවේ මගේ ආත්මේ නොවේ කියන අදහස හිත පුරුදු කොට තිබෙනවා. රූපේ සුපි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති. සංඥායපි නිබ්බින්දති. සංකාරයේසුපි නිබ්බින්දති. විඥානස්මින්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්‍යති විරාගං විමුච්ඡති විමුක්තස්මින් ඥානං හෝති. කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති. අර ශ්‍රද්ධා ගුණය මේ සියල්ල පුරාම පැතිරිලා තියෙනවා. අධිගම ශ්‍රද්ධාවෙන් හැඳින්වෙන්නේ එයයි. උන්වහන්සේ දැන් මේ සංවේගය ධර්ම සංවේගය නිබ්බින්දති කියන තැනින් ඇති කරගෙන ස්කන්ධ පංචකය කෙරෙහි ඇලීම උපාදානීය වීම සියලු ආකාරයෙන් ප්‍රහාණය වීමෙන් අනතුරු අනුසය ධර්මයන්ගේ පටන් කෙලෙස් මුළුමනින්ම සංසිඳීමෙන්ම මුළුමනින්ම බැහැර වුණායින් පසුව උච්චින්න මූල තාලවත්තුක. එතකොට තල්ගසක මුදුන් මුලින්ම ගලවල දැමුවාසේ තල්ගසක මුදුන් මුලින්ම ගලවල දැමුවාසේ ඒ ස්වභාවයට පත් වුණාට පස්සේ අනුසය ධර්මයන්ගේ පටන් පවත්නා කෙලෙස් මුළුමනින්ම බැහැර වීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ සිත සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදිලා පවතින්නේ සංසිඳලා පවතින්නේ. ඒ තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය ඒ වගේම ආර්ය සංඝ රත්නය කියන තැන සිතට සිහිට නැගෙනකොට උන්වහන්සේලාගේ තුල කෙලෙස් මුළුමනින්ම බැහැර වෙලා පවතින්නේ යන් සංසිඳීමක් තිබෙන ඒක අවේදිතයි. අන්න ඒ සුවය ශ්‍රද්ධා කියන වචනයෙන් පැහැදිලි කළොත් ඒක අපි එහිදී හඳුන්වන්නේ අධිගම ශ්‍රද්ධා කියන වචනයෙන්. දැන් සදහැවත්නි කියන වචනේදී හැබෑම ශ්‍රද්ධා ගුණයට එන්න ඔබ බොහෝ කෙනෙක් නිරන්තරයෙන් අහලා තිබෙන අමූලිකා ශ්‍රද්ධා ආකාරවතී ශ්‍රද්ධා. අමූලිකා කියන්නේ අවබෝධයකින් තොරව ඇතිවන පැහැදීම. ආකාරවතී ශ්‍රද්ධා කියන්නේ යම් වූද අවබෝධයකින් යුතුව ඇති කරගන්නා වූ පැහැදීම. ඒ දෙකෙන් අමතරව මේ දේශනාවෙන් අපි පැහැදිලි කළ දුන්නේ ශ්‍රද්ධාව 6 ලක්ෂණ 6කින් පෙන්눔 කළා. සම්පසාදන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, සද්ධාන ලක්ෂණ සද්ධා, ඒ වගේම ඔකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම ශ්‍රද්ධා. මේ ශ්‍රද්ධා ගුණය සම්මා ප්‍රඥාව ස්පර්ශ වෙන්න ඕනේ. සම්මා ප්‍රඥාව ස්පර්ශ වීම තුළ පින්වත්නි ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධම්මානුසාරී සද්ධානුසාරී කියන වචන පෙළ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනම අරමුණු කරන්නට පුළුවන්. ඒ ශ්‍රද්ධාව හා සමගින්ම ශ්‍රද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම එකෙන් කූට ප්‍රාප්ත වෙනවා කියලා ඉහළටම දියුණු වෙනවා. දියුණුවේ ඉහළටම ස්වභාවයටපත් වෙනවා. එනම් සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට අවබෝධයට සුදුසෙක් වීමයි. ඔබත් මමත් අපි සියලු දෙනාම අරහත්ත්වයේ පිණසම ශ්‍රද්ධාව සම්මා ප්‍රඥාවෙන් ස්පර්ශ කරගෙනම වචනාර්ථයෙන්ම අපි ඒ මඟට යොමු වෙමු. හැබෑම බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙමු කියන අදහස සිතෙහි දරාගෙන දෙසු අපට ශ්‍රවණය කළ ඔබ හැමටත් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රේ වේවායි අදිෂ්ඨාන කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම තුන් තුනුරුවන් සරණයි.